සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල් මෑණිවරු ආදරණීය දුවදරුවෝ සියලුම දෙනා අදත් අපේ පාඩම් වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් සුසංයෝගයෙන් යුක්තව ප්‍රාචීන අධ්‍යාපනයේ ප්‍රගමනයේ උදෙසා ඉදිරිපත් කරන ලබන ඒ සුවිශේෂී වූ පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් සමග සම්බන්ධ වෙන්නටයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපේ පොඩි හාමුදුරුවනේ යෝග්‍යම දරුවනේ අපි මීට පෙර සාකච්ඡා කරපු පාඩම් තුල අභිධම්මත්ත සංග්‍රහය පිළිබඳව පරිච්ඡේද දෙකක සම්බන්ධයෙන් කරුණු කාරණා අවසන් කරලා තුන්වෙනි පරිච්ඡේදය තුල තමයි අපි අද දවසේදී අපේ සාකච්ඡාව ඉදිරියට ගමන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි තුන්වෙනි පරිච්ඡේදය ආරම්භ කළා පහුගිය පාඩම්වලදී. මේ විදිහට ආරම්භ කරපු පරිච්ඡේදය තුල අපි තව දුරටත් රැඳී ඉන්නවා අද 26 වෙනි පාඩම. ඒතර මේ 26 වෙනි පාඩම තුල අපි ඉදිරිපත් වෙන කරුණු කාරණාවන් පිළිබඳව ඒ ගාථාවන් ඒ වගේම ගද්‍ය පාඨ පිළිබඳව අර්ථ විග්‍රහ කරමින් ඒ වගේ මේ තුලින් ඉදිරිපත් වෙන ධර්මාර්ථ පිළිබඳව අපි අවධානය යොමු කරමින් අද දවසේත් මේ සාකච්ඡාව ඉදිරියට ගමන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙනම් අපි පාඩමට යමු. අපි බලමු පළවෙනි කොටස හැටියට අපිට සාකච්ඡා කරන්න තියෙන කෙටි ගද්‍ය ඡේද දෙකක්. මෙතන ඡේද දෙකක් තියෙනවා 25 සහ 26. ඒ කියන්නේ මේ තුන්වෙනි පරිච්ඡේදයේ අපි ඉන්නේ. පරිච්ඡේද දෙකක් අපි අවසන් කළා. ඒ වගේම මීට පෙර පාඩම් වලදී අපි තුන්වෙනි පරිච්ඡේදයේ ඡේද විදියට ගත්තොත් 24ක් අපි සාකච්ඡා කළා අවසන් කළා. අද දවසේදී 25 සිට ඉදිරියට ඇති ගද්‍ය සහ පද්‍ය පාඨ කිහිපයක් පිළිබඳව තමයි අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මේක පටන් ගැනීම මූලික ඡේදයට අපි අවධානය යොමු කරොත් එහෙම ඊටා කෙටි ඡේදයක් තියෙන පැහැදිලි අර්ථය තතෝ පරං අප්පනාවසානේ භවංග පාතෝව හෝති. ඒතර මේක අපිට ඇත්තටම වෙන් කරගන්න අවශ්‍යත් නැහැ. ඒක පැත්තකින් බැලුවහම පහසු නිසා තතෝ පරං අප්පනාවසානේ භවංග පාතෝව හෝති. ඊටා කෙටි වාක්‍යයක් තියෙන්නේ තතෝ පරං තතෝ අපරං එයින් පසුව තතෝ පරං එයින් පසුව නැත්නම් එයින් මත්තේහි අප්පනාවසානේ. දැන් අපි සිත් ගැන කතා කරනකොට අර්පණා නමින් හැඳින්වෙන සිත් විශේෂයක් ගැන අපි සාකච්ඡා කරනවා. එතකොට හතරවෙනිව සහ පස්වෙනිව උපන් අර්පණා සිත් අවසානයේහි භවංග පාතෝව හෝති. භවංග පාතයම සිද්ධ වේ. ඒතර චිත්ත වීති ගැන තමයි දැන් මෙතනදී විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්නේ. ඒතර මේ චිත්ත වීති වල භවංග පාත කියන කාරණාව ඉස්මතු වෙනවා. එතකොට හතරවෙනි සහ පස්වෙනි අර්පණා සිත් වලින් පස්සේ භවංග පාතෝ හෝති. භවංග පාතය සිද්ධ වෙනවා කියන කාරණාව තමයි විශේෂයෙන් මෙතන විග්‍රහ කරන්නේ. ඊළඟට දෙවෙනි ඡේදයට ගියොත් එහෙම තත්ත සෝමනස්ස සහගත ජවනාන්තරං අප්පනාපි සෝමනස්ස සහගතාව පාටිකංකිතබ්බා. එතන මෙතන නිශ්චිත කාරණාවක් ප්‍රකාශ කරන්නේ තත්ත සෝමනස්ස සහගත ජවනාන්තරං. සෝමනස්ස සහගත ජවනාන්තරං. සෝමනස්ස සහගත ජවනාන්තරං අප්පනාපි අප්පනාපි සෝමනස්ස සහගතාව. අප්පනාපි සෝමනස්ස සහගතාව අප්පනාපි සෝමනස්ස සහගතාව පාටිකංකිතබ්බා.
පාටිකංකිතබ්බා. හරි. එතකොට තත්ත කියන එක අදහස් කරන්නේ අපි මේ කතා කරපු මේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර ජවන්සිත. කාමාවචර ජවන්සිත 8 අතරින් ඥාන සංප්‍රයුක්ත කාමාවචර ජවන්සිත 8 අතරින් සෝමනස්ස සහගත ජවනාන්තරං සොම්නස් සහගත ජවනයන්ට පසුව සෝමනස් සහගත ජවනයන්ට පස්සේ අප්පනාපි අර්පණාද අර්පණා සිද්ධ සෝමනස්ස සහගතාව සොම්නස් සහගතවම පාටිකංකිතබ්බා කැමැති විය යුතුය. එතකොට සොම්නස් සහගත ජවන් සිත් වලට පස්සේ හට ගන්න අර්පණා සිත් ඒවත් සෝමනස්ස සහගතවම හට ගන්නවායි කියන කාරණාව තමයි මෙතන විශේෂයෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් කාරණාව පැහැදිලි ඉතා සරල කාරණාවක්. බලමු ඊළඟ ඡේදයට යමු වෙලා උපේක්ඛා සහගත ජවනාන්තරං උපේක්ඛා සහගතාව. අර කියන කාරණාවෙම විරුද්ධ පැත්ත. තත්තාපි කුසල ජවනාන්තරං කුසල ජවනංචේව හෙට්ටිමංච පලත්තය මප්පේති. ක්‍රියා ජවනාන්තරං ක්‍රියා ජවනං අරහත්ත පලංච අප්පේති. අර කිව්ව කාරණාවමයි පැහැදිලි කරන්නේ. බලමු. උපේක්ඛා සහගත ජවනාන්තරං උපේක්ඛා සහගත ජවනාන්තරං අපි ඒක අංක 1 හැටියට නම් කරගන්නවා. ජවනාන්තරං උපේක්ඛා සහගතාව ඒ කොටස එකක් විදිහට අරගෙන අංක 2 හැටියට අපි ගමු. උපේක්ඛා සහගතාව තත්ථාපි අංක 3 කුසල ජවනාන්තරං තත්ථාපි කුසල ජවනාන්තරං තත්ථාපි කුසල ජවනාන්තරං තත්ථාපි කුසල ජවනාන්තරං කුසල ජවනං චේව කුසල ජවනං චේව අංක 5 කුසල ජවනං චේව හෙට්ටිමංච පලත්තයන් හෙට්ටිමංච අංක 6 හෙට්ටිමංච පලත්තය මප්පේති. ඒ කොටස අපි සම්පූර්ණ ගමු. ක්‍රියා ජවනා ක්‍රියා ජවනං ක්‍රියා ජවනා අංක 7 ක්‍රියා ජවනා ක්‍රියා ජවනං ක්‍රියා ජවනා ක්‍රියා ජවනා අන්තරං ක්‍රියා ජවනං ක්‍රියා ජවනානන්තරං ක්‍රියා ජවනං අරහත්ත පලංච අරහත්ත පලංච අරහත්ත පලංච අප්පේති 11 රයිට් අරහත්ත පලංච අප්පේති. එතකොට මේක අපිට මේ විදිහට ගන්න පුළුවන්. කොහොමද එන්නේ අපි බලමු. උපේක්ඛා සහගත ජවනානන්තරං උපේක්ෂා සහගත ජවනයට පසුව උපේක්ෂා සහගත ජවනයට පසුව උපේක්ඛා සහගතාව උපේක්ෂා සහගත වූම අර්පණාවන් මේක ඉස්සලා වගේමයි සම්බන්ධ වෙනවා. අර්පණාවන් කැමැති විය යුතුය. නේ ඉස්සලා කලින් ඡේදෙදී අපිට හම්බ වුණා
කැමති විය යුතුයි කියන අදහසෙන් අප්පේති කියන අර්ථයෙන් කැමති විය යුතුයි කියන අර්ථය. ඒ වගේ මෙතනත් එහෙමයි කැමති විය යුතුයි. තත්තාපි එහිද කුසල ජවනාන්තරං කුසල ජවනයන්ට පසුව කුසල ජවනං චේව කුසල ජවනයන්මද හෙට්ටිමංච පලත්තයන් අරහත් ඵලයෙන් පහළ සෝවාන් ආදී පලත්තයන් ඵල තුන හෙට්ටිමංච පලත්තය කියන්නේ අරහත් ඵලයෙන් යට ඒ කියන්නේ අරහත් ඵලයට වඩා අඩු පලත්‍රය. එහෙනම් මොනවාද? සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය සහ අනාගාමි ඵලය කියන මේ ඵල තුන අප්පේති පිහිටන්නේය. ක්‍රියාජවනාන්තරං ක්‍රියාජවනයන්ට අනතුරුව ක්‍රියාජවනයේද අරහත් ඵලංච අරහත් ඵලයද අප්පේති පිහිටන්නේය. එතකොට මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඒ ඵල පිහිටන ආකාරය අභිධර්මයට අනුකූලව. අපි යමු ඉස්සරහට. ද්වත්තිංස සුඛ පුඤ්ඤම් හා ද්වාදසෝපෙක්ඛකා පරං සුකිත ක්‍රේයතෝ අට්ඨ ච සම්භන්ති උපේක්ඛකා. ද්වත්තිංස සුඛ පුඤ්ඤම් හා ද්වාදසෝපෙක්ඛකා පරං සුකිත ක්‍රේයතෝ අට්ඨ ච සම්භන්ති උපේක්ඛකා. හරි. මේක ඊළඟ ගාථාව. එතකොට අන්වය සකස් කරගෙන අපි අර්ථයට යමු බලමු. මේකේ පටන් ගන්න පුළුවන් අපිට මේ දෙවෙනි වචනේ සුඛ පුඤ්ඤම් හා කියන තැනින් සුඛ පුඤ්ඤම් හා පරං ද්වත්තිංස පරං කියන වචනේ අංක 2 විදිහට අපි ගමු. ද්වත්තිංස අංක 3 හැටියට අපිට ගන්න පුළුවන්. පරං ඊට පස්සේ ද්වත්තිංස 32ක් කියන එක සම්භන්ති අංක 3 සම්භන්ති. ඊළඟට උපේක්ඛකා පරං අපහු මේක අපි ගන්නවා උපේක්ඛකා පරං කියන එක අංක 4 අංක 5 හැටියට අංක 4 සම්බන්ති අංක 5 උපේක්ඛකා පරං අංක 5 අපිට ඒ විදිහට ගන්න පුළුවන්. උපේක්ඛකා පරං කියන එක අංක 5 උපේක්ඛකා පරං ද්වාදස සම්භන්ති. ද්වාදස අපිට හම් වෙන ද්වාදස කියන වචනේ මෙතන අංක 6 7 හැටියටත් මේ සම්භන්ති කියන වචනේ අපිට පොදු වචනයක් විදිහට ගන්න වෙනවා අර්ථය ගලපා ගැනීම සඳහා. ඊළඟට සුකිත ක්‍රියතෝ අංක 8 සුකිත ක්‍රියතෝ කියන කාරණාව අංක 8 හැටියට ගන්න බලන්න. සුකිත ක්‍රියතෝ සම්භන්ති අංක 9ටත් අපිට නැවත මේ ක්‍රියාපදය ගන්න සිද්ධ වෙනවා. සුකිත ක්‍රියතෝ අට්ඨ සම්භන්ති. සුකිත ක්‍රියතෝ අට්ඨ කියන එක 9 සුකිත ක්‍රියතෝ 8 ඊට පස්සේ 8 කියන එක අංක 9
සම්බොන්ති කියන එක ආපහු අපි අංක 10 හැටියටත් ගන්න ඕන. සම්බොන්ති. සුකත ක්‍රියතෝ අට්ඨ ඊට පස්සේ සම්බොන්ති. ඊළඟට උපේක්ඛකා පරං ආපහු උපේක්ඛකා පරං කියන එක අපිට මෙතන හමන උපේක්ඛකා අංක 11 පරං කියන වචනේ ආපහු මෙතනින් ගන්න ඕන අංක 12 හැටියට උපේක්ඛකා පරං ච සම්බොන්ති. ච කියන වචනේ මෙතන තියෙනවා අංක අපි 13 හැටියට ගන්නවා. ආපහු සම්බොන්ති කියන වචනේ 14 හැටියටත් ගන්න අවශ්‍ය කරනවා. එතන එකම ක්‍රියාපදය මේ ගාථාව තුළ ඉදිරිපත් වෙන වාක්‍ය 4කටම යෙදෙන ආකාරය අපිට දැක් ගන්න පුළුවන් පාලියේ තියෙන විශේෂ වාක්‍ය ක්‍රමයක් රටාවක් විදිහට. හරි. එතකොට දැන් අපි අර්ථය බලමු. සුඛ පුඤ්ඤම්හා සුඛ පුඤ්ඤම්හා කිය සොම්නස් සහගත සිතෙන් යුක්තව නැත්නම් සොම්නස් සහගත දීර්ඝ වශයෙන් විස්තර කරොත් ත්‍රි හේතුක කුසලයන් දෙදෙන ත්‍රි හේතුක කුසල සිත් දෙකෙන් පරං පසුව ද්වත්තිංස කියන එක මෙතන අදහස් කරන්නේ ද්වත්තිංස 32. එතකොට ත්‍රි හේතුක කුසල සිත් දෙකෙන් පසුව ද්වත්තිංස මොනවද අර්පණා සිත් 32ක් සම්බොන්ති හටගන්නේ නැත්නම් සම්භවයේ සිද්ධවන්නේ කියන කාරණා. එතකොට කුසල් සිත් දෙකකින් පසුව ත්‍රි හේතුක ප්‍රතිසන්ද දෙක කුසල සිත් දෙකෙන් පසුව අර්පණා සිත් 32 හටගන්නේය. ඊළඟ උපේක්ඛකා පරං උපේක්ෂා සහගත කුසල් සිත් දෙකෙන් පස්සේ උපේක්ෂා සහගත කුසල් සිත් දෙකෙන් පස්සේ ද්වාදසං 12 දෑරුම් අර්පණාසිත නැත්නම් අර්පණාසිත 12ක් සම්බොන්ති හටගනිති. ඊළඟට සුකිත ක්‍රියතෝ සොම්නස් සහගත ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙන් සමන්විත ක්‍රියාසිත දෙදෙනාට පස්සේ අට්ඨ අර්පණාසිත 8ක් සම්බොන්ති හටගනිති. ඒ වගේම උපේක්ඛකා පරං උපේක්ෂා සහගත ක්‍රියාජවන වලින් ජවන දෙකෙන් පස්සේ ච සම්බොන්ති අර්පණාසිත 6ක් හටගනිති. ඒතර මේ විදිහට එක් සිත් වලින් පස්සේ කොහොමද අර්පණාසිත ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙමින් හටගන්නේ කියන කාරණාව තමයි මේ ගාථාව තුළ දීර්ඝ වශයෙන් විස්තර වෙනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සොම්නස් සහගත කුසල සිත් වලින් පස්සේ කොහොමද අර්පණාසිත හටගන්නේ කියන කාරණාවත් ඒ වගේම උපේක්ඛා සහගත සිත් වලින් පස්සේ කොහොමද අර්පණාසිත හටගන්නේ ඒ වගේම ක්‍රියාසිත වලින් පස්සේ කොහොමද අර්පණාසිත හටගන්නේ සංඛ්‍යාත්මක වශයෙන් ඒ අවස්ථාවන්හි හට ගන්න අර්පණාසිත වල වෙනස්කම පිළිබඳව විශේෂයෙන් මෙතනදී කරුණු කාරණා ඉදිරිපත් වෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට 29 සහ 30 කියන ඡේද දෙක පුතුජ්ජනාන සෙක්කාණං කාම පුඤ්ඤා ති හේතුතෝ ති හේතු කාම ක්‍රියතෝ වීත රාගාන මප්පනා අයමෙත්ත මනෝද්වාරේ වීති චිත්තප්පවත්ති නයෝ. එතකොට මෙතන 29 සහ 30 වශයෙන් අපිට කෙටි ඡේද දෙකක් හමු වෙන්නේ. අපි බලමු පුතුජ්ජනානං සික්ඛාණං පුතුජ්ජනානං දෙවෙනි වචනේ සික්ඛාණං පුතුජ්ජනානං සෙක්කාණං ති හේතුනෝ කාම පුඤ්ඤා ති හේතුනෝ කාම පුඤ්ඤා ති හේතුනෝ කාම පුඤ්ඤා අප්පනා හෝති.
අප්පනා කියන වචනේ මෙතන අපිට තියෙනවා අංක 5. හෝති කියන එක ආධ්‍යාහාර වශයෙන් ගන්න ඕන, බාහිර වශයෙන් ගන්න අවශ්‍යයි අර්ථය ගලපා ගැනීම සඳහා. uppana hoti. ඊළඟට වීතරාගාණං අංක 6 වීතරාගාණං තිහේතු කාමක්‍රියතෝ තිහේතු කාමක්‍රියතෝ ආපහු අප්පනා හෝති කියන එක අපිට ගන්න වෙනවා අංක 8 හැටියට. අප්පනා හෝති. ඊට පස්සේ අයමෙත්ත කියන තැන එත්ත අයං මනෝද්වාරේ වීති චිත්තප්පවත්ති නයෝ එකක් විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට දැන් මේ විදිහට ගත්තාම අපි පැහැදිලි කරගමු කොහොමද මේකේ අර්ථ ගැලපෙන්නේ කියන කාරණාව. පළවෙනි එක ගත්තොත් එහෙම පුතුජන කියන අදහස් කරන්නේ පෘථග්ජන පුද්ගලයන්ට. පෘථග්ජන පුද්ගලයන්ටද ඊළඟට සෙක්කාණං සෛක්ෂයන්ටද. කියන සම්බුද්ධ ශාසනයෙහි මාර්ගඵලාදී සඳහා හික්මෙන පුද්ගලයන්ට. ඒතර පුතුජන කියන අදහස් කරේ සෝවාන් ආදී මාර්ගයන් ඵලයන්ට පත් නොවිච්ච පිරිස් පුතුජන කියන නම මෙතන හඳුනන. සෙක්කාණං කියන අදහස් කරන්නේ සෛක්ෂ. එහෙනම් සෝවාන් සක්‍රදාගාමි අනාගාමි ආදී වශයෙන් මාර්ග සහ පලස්ත පුද්ගලයන් හැදෙනීම සඳහා සෙක්කාණං සෛක්ෂයන් නමින් හඳුන්වනවා. එතකොට මේ පෘථග්ජනයන්ට සහ සෛක්ෂයන්ට තිහේතුනෝ කාම පුඤ්ඤා ත්‍රි හේතුක කාමාවචර පුඤ්ඤා කියන එක අදහස් කරන්නේ කුසල සිත් වලින් පස්සේ පුඤ්ඤා තිහේතුතෝ කාම පුඤ්ඤා. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා දෙන කාමාවචර කුසල සිත් වලින් පස්සේ අප්පනා හෝති ධානය ලබා ගන්න හැකියාව ලැබෙනවා. ධාන හට ගන්නවා. ඊළඟට වීතරාගාණං වීතරාගී පුද්ගලයන්ට නැත්නම් රහතන් වහන්සේලාට ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාට ති හේතු කාමක්‍රියතෝ ත්‍රි හේතුක කාමාවචර ක්‍රියාසිත වලින් සිතින් පස්සේ අප්පනා හෝති ධානය පිහිටනවා. එතකොට මෙතන කාරණා දෙකක් කියනවා. පෘථග්ජනයින්ටයි ඒ වගේම සෛක්ෂයින්ටයි මේ කියන කණ්ඩායම් දෙකට ත්‍රි හේතුක ප්‍රතිසන්දී වූ කාමාවචර කුසල සිතින් පස්සේ ධානය පිහිටනවා. ඒ වගේම වීතරාගී උතුමන්ට ත්‍රි හේතුක කාමාවචර ක්‍රියාසිතින් පස්සේ ධානය පිහිටනවා කියන කාරණාව. ඒ කාරණා දෙක තමයි මෙතන විශේෂයෙන් පැහැදිලි කරන්නේ. එතකොට පෘථග්ජනයන්ට සහ සෛක්ෂයන්ට කොහොමද ධාන ප්‍රතිලාභය සිද්ධ වෙන්නේ කියන කාරණාව විශේෂයෙන් මෙතන පැහැදිලි කරනවා. ඊළඟට ඊළඟ නිර්දේශයේදී කියනවා එත්ත කියන්නේ මෙහි මේ ජවන වාරයේ මේ අර්පණා ජවන ගැන කතා කරන්නේ. එතකොට මේ අර්පණා ජවන වාරයේහි අයං මෙය මනෝද්වාරයේහි වීති චිත්තප්පවත්ති නයෝ. මේ වීති චිත්තයන්ගේ ප්‍රවෘත්ති ක්‍රමය, මේ වීති චිත්තයන් පවත්නා ක්‍රමය තමයි මෙතෙක් අපි මේ විදිහට විග්‍රහ කරනු ලැබුවේ. හරි. අපි බලමු ඉස්සරහට යමු අපි.
ඊළඟට සබ්බතාපි පනෙත්ත අනිට්ඨේ ආලම්බනේ අකුසල විපාකානේව පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාලම්බනාති ඉට්ඨේ කුසල විපාකානි අති ඉට්ඨේපන සෝමනස්ස සහගතානේව සම්තීරණ තදාලම්බනානි සබ්බතාපි පනෙත්ත අනිට්ඨේ ආලම්බනේ අකුසල විපාකානේව පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාලම්බනානි ඉට්ඨේ කුසල විපාකානි අති ඉට්ඨේපන සෝමනස්ස සහගතානේව සම්තීරණ තදාලම්බනානි. තවත් ඒ වගේ වැදගත් කාරණාවක් විග්‍රහ කරන්නට යන්නේ බලමු. එත්තපන පනෙත්ත කියන වචනය තුළ තියෙනවා එත්තපන කියන වචන දෙකම. එත්තපන සබ්බතාපි එත්තපන සබ්බතාපි අනිට්ඨේ ආලම්බනේ සබ්බතාපි අනිට්ඨේ ආලම්බනේ සබ්බතාපි අනිට්ඨේ ආලම්බනේ අකුසල විපාකානේව අනිට්ඨේ ආලම්බනේ අකුසල විපාකානේව අකුසල විපාකානේව පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාලම්බනානි පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාලම්බනානි අංක 6 තදාලම්බනානි පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාලම්බනානි තදාලම්බනානි 6 ඉට්ඨේ අංක 7 ඉට්ඨේ අංක 7 කුසල විපාකානි ඉට්ඨේ කුසල විපාකානි ඉට්ඨේ කුසල විපාකානි ඉට්ඨේ කුසල විපාකානි අති ඉට්ඨේපන සෝමනස්ස සහගතානේව අති ඉට්ඨේපන සෝමනස්ස සහගතානේව අති ඉට්ඨේපන සෝමනස්ස සහගතානේව සම්තීරණ තදාලම්බනානි සම්තීරණ තදාලම්බනානි මේ විදිහට අපිට ගලප ගන්න පුළුවන්. අපි බලමු එත්තපන එත්තපන මෙහි වනාහි එත්තපන මෙහි වනාහි එහෙම නැත්නම් මේ චිත්තවීති සංග්‍රහයෙහි සබ්බතාපි මේ පංචද්වාරයේහි ඒ වගේ මනෝද්වාරයේ යන මේ සියල්ලේම සබ්බතාප මේ සියලු තැන්හිම අනිට්ඨේ ආලම්බනේ අනිෂ්ඨ ආලම්බනේහි අකුසල විපාකානේව අකුසල විපාක ඌම පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාලම්බනානි පංච විඥානය සම්පටිච්ඡන සම්ප්‍රත්‍යේක්ෂණය සම්තීරණ සම්තීරණය සහ තදාලම්බනය යන මේ කියන කරුණු හතර සම්පටිච්ඡන සම්තීරණ සහ තදාලම්බන සම්පටිච්ඡන සම්තීරණ තදාලම්බන කියන මේ කරුණු තුන දක්නට ලැබෙනවා. ඉට්ඨේ ඉෂ්ඨ මධ්‍යස්ථ ආලම්බනයේදී කුසල විපාකානි කුසල විපාක වූ චක්සු විඤ්ඤාදිය ලැබෙනවා.
අතීට්ඨේ පන අතීෂ්ඨාලම්බනේදී සෝමනස්ස සහගතානේව සෝමනස් සහගත වූ සන්තීර්ණ තදාලම්බනානි සන්තීර්ණ තදාලම්බනයන් දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ චිත්ත වීතිවල ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි මේ එකිනෙක පැහැදිලි කරන්නේ. ඊළඟට බලමු තත්තාපි සෝමනස්ස සහගත ක්‍රියාජවනාවසානේ සෝමනස්ස සහගතානේව තදාලම්බනානි භවಂತಿ. තත්තාපි සෝමනස්ස සහගත ක්‍රියාජවනාවසානේ සෝමනස්ස සහගතානේව තදාලම්බනානි භවಂತಿ. එතකොට ඒකේ ගමු අපි තත්තාපි කියන වචනය මුලින්ම තත්තාපි සෝමනස්ස සහගත ක්‍රියාජවනාවසානේ ඒ ටික ඔක්කොම එකක් විදිහට ගමු. සෝමනස්ස සහගත ක්‍රියාජවනාවසානේ සෝමනස්ස සහගත ක්‍රියාජවනාවසානේ තදාලම්බනානි අංක 3 තදාලම්බනානි සෝමනස්ස සහගතානේව භවಂತಿ. සෝමනස්ස සහගතානේව භවಂತಿ. සෝමනස්ස සහගතානේව භවಂತಿ. හරි. බලමු තත්තාපි තත්ත කියන්නේ මෙහි කියන අර්ථය. එතකොට ඒක තවදුරටත් විග්‍රහ කරලා ගත්තොත් මේ තදාරම්මන කියන කාරණාවදී චිත්ත වීතිවල ඉදිරිපත් වන තදාරම්මන කෙරෙහිද සෝමනස්ස සහගත ක්‍රියාජවනාවසානේ සෝමනස්ස සහගත වූ ක්‍රියාජවනයන් අවසානයේ. එතකොට එතන ජවන්සිත 5ක් ගැන අපිට හම්බ වෙනවා චිත්ත වීති ගැන කතා කරනකොට. එතකොට මේ සෝමනස්ස සහගත ජවන්සිත අවසානයේහි තදාලම්බනානේ ඒ අරමුණු තදාරම්මන සෝමනස්ස සහගතානේව භවಂತಿ. ඒ අරමුණත් මොකද වෙන්නේ? සෝමනස්ස සහගත අරමුණක් බවටම පත් වෙනවා. ඊළඟට තදාලම්බනානි භවಂತಿ. අරමුණත් සෝමනස්ස සහගතානේව සෝමනස්ස සහගත අරමුණක් බවටම පත් වෙනවා. එතකොට මෙතනදී ජවන්සිත වල ස්වභාවය යම්සේද ඒ ස්වභාවයේ ඒ ආකාරයෙන්ම ආරම්භන වලදීත් නැත්නම් ආරම්මන වලදීත් ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා කියන එක තමයි මේ ගාථාව තුළින් අපිට පැහැදිලි වෙන්නේ. උපේක්ඛා සහගත ක්‍රියාජවනාවසානේ උපේක්ඛා සහගතානි දෝමනස්ස සහගත ජවනාවසානේ තදාලම්බනානි චේව භවංගානි උපේක්ඛා සහගතානේව භවಂತಿ. ඊළඟට 33 වෙනි ඡේදය. 33 වෙනි ඡේදයේ අර වගේම විස්තරයක් අපිට හම්බ වෙන්නේ 33 වෙනි ඡේදයක් බලමු. උපේක්ඛා සහගත ක්‍රියාජවනාවසානේ අංක 1. ඒ ටික ඔක්කොම අපිට ගන්න පුළුවන්. උපේක්ඛා සහගත ක්‍රියාජවනාවසානේ උපේක්ඛා සහගත ක්‍රියාජවනාවසානේ උපේක්ඛා සහගතානි උපේක්ඛා සහගතානි දෝමනස්ස සහගත ජවනාවසානේ දෝමනස්ස සහගත ජවනාවසානේ ච දෝමනස්ස සහගත ජවනාවසානේ ච තදාලම්බනානි පහ තදාලම්බනානි චේව
භවංගානිච භවංගානිච අංක 6 භවංගානිච උපේක්ඛා සහගතානේව භවಂತಿ. එකක් විදිහට අපි ගමු උපේක්ඛා සහගතානේව භවಂತಿ. උපේක්ඛා සහගතානේව භවಂತಿ. හරි. අපි මේ පිළිවෙලට ගත්තාම අපිට අර්ථය ගලපා ගන්න පහසුවක් බලමු. උපේක්ඛා සහගත ක්‍රියා ජවනාවසානේ. ඒ කාරණා පැහැදිලි. උපේක්ෂා සහගත වූ ක්‍රියා ජවනයන්ගේ අවසානයේ කෙලවර. නැත්නම් උපේක්ඛා සහගත ක්‍රියා ජවන වලින් පස්සේ කියන කාරණාව. උපේක්ඛා සහගත ක්‍රියා ජවනයන්ගෙන් පසුව උපේක්ඛා සහගතානි උපේක්ෂා සහගත වූම තදාලම්බන තත් අරමුණු සිද්ධ වෙනවා. දෝමනස්ස සහගත ජවනාවසානේච. ඒ වගේම දොම්නස් සහගත ජවන්සිත වලින් පස්සේ දොම්නස් සහගත ජවන්සිත වලින් පස්සේ තදාලම්බනානිචේව තදාරම්මනයෝද භවංගානිච භවංග සිද්ධ උපේක්ඛා සහගතානේව භවಂತಿ. උපේක්ෂා සහගත වූම සිත් ලැබෙනවා. උපේක්ඛා සහගත වූ සිත්ම ලැබෙනවා. ඒ වගේම මේකට හේතුවත් පැහැදිලි කරනවා තවදුරටත් අන්‍යෝන්‍ය විරුද්ධ ස්වභාව ඇති හේයින් සොම්නස් සහගත නොවේති යනුවෙනි. එතකොට සොම්නස් සහගතයි නම් සොම්නස් සහගත වෙනවා, දොම්නස් සහගතයි නම් දෝමනස්ස සහගත වෙනවා. මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ආකාර දෙකක්. හරි. අපි යමු ඉස්සරහට. එතකොට ඊළඟට 34 ඡේදය අපිට කතා කරන්න තියෙන්නේ. 34 ඡේදයත් ඊටමත් කෙටි ඡේදයක් අපිට හම්බ වෙන්නේ. තස්මා යදි සෝමනස්ස පටිසන්ධිකස්ස දෝමනස්ස ජවනාවසානේ තදාලම්බන සම්භවෝ නත්ති. එතකොට අස්ත්‍යාර්ථයෙන් නැවත නාස්ත්‍යාර්ථයට ඉදිරිපත් වෙන ඡේදයක්. අපි බලමු තස්මා කියන වචනේ අපිට මුලින්ම ගන්න පුළුවන්. තස්මා සෝමනස්ස පටිසන්ධිකස්ස. තස්මා සෝමනස්ස පටිසන්ධිකස්ස. තස්මා සෝමනස්ස පටිසන්ධිකස්ස දෝමනස්ස ජවනාවසානේ. දෝමනස්ස ජවනාවසානේ. දෝමනස්ස ජවනාවසානේ යදි 4 යදි තදාලම්බන සම්භවෝ. යදි තදාලම්බන සම්භවෝ නත්ති. යදි තදාලම්බන සම්භවෝ නත්ති. යදි තදාලම්බන සම්භවෝ නත්ති. හරි. දැන් බලමු මේකේ අර්ථය අපි පැහැදිලි කරගමු. තස්මා කියන්නේ එම නිසා කියන එක අදහස් කරේ දෝමනස්ස ජවනයක අවසානයේ උපේක්ෂා සහගත තදාරම්මන සිද්ධ වෙනවා කියන එක අපි 33 වෙනි ඡේදයේදී කතා කරා. අන්න ඒ නිසා දෝමනස් නැත්නම් දෝමනස් සහගත ජවනයක අවසානයේදී උපේක්ෂා සහගත තදාරම්මන සිද්ධ වෙන නිසා සෝමනස්ස පටිසන්ධිකස්ස සොම්නස් ප්‍රතිසන්ධිකයාට සෝමනස්ස ප්‍රතිසන්ධිකයාට දෝමනස්ස ජවනාවසානේ දෝමනස්ස ජවනයක කෙලවර දෝමනස්ස ජවනයක කෙලවරදී යද්දි තදාලම්බන සම්භවෝ නත්ති. ඉදින්
තදාලම්බන සම්භවයක්. තදාලම්බන සම්භවෝ. තදාරම්මන හට ගැනීමක් නැත්ති. නැත්තේ. නැත. තදාලම්බන හට ගැනීමක් නොවේ. ඊළඟට 35 ඡේදය එයත් පේලි දෙකකටත් අඩු කෙටි ඡේදයක් විදිහට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි බලමු අර්ථ. තදා කියන වචනේ අපි මුලින්ම ගන්නවා. තදා පරිචිත පුබ්බං. තදා පරිචිත පුබ්බං. තදා පරිචිත පුබ්බං යංකින්චි පරිත්තාලම්බන මාරබ්බ. යංකින්චි පරිත්තාරම්බනං ආරබ්බ. යංකින්චි පරිත්තාලම්බන මාරබ්බ උපේක්ඛා සහගත. උපේක්ඛා සහගත සන්තීරණ. උපේක්ඛා සහගත සන්තීරණං uppajjati. උපේක්ඛා සහගත සන්තීරණං uppajjati. තදා යංකින්චි පරිචිත පුබ්බං පරිත්තාරම්මන මාරබ්බ උපේක්ඛා සහගත සන්තීරණං uppajjati. දැන් අපි බලමු තදා. තදා කියන්නේ එකල්හි ඒ සමයේ. එතකොට මේක 34 වෙනි ඡේදයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඒ සමයේහි එකල්හි පරිචිත පුබ්බං పూర్වයේහි පුරුදු කරන ලද. පරිචිත පුබ්බං පෙර පුරුදු කරන ලද නැත්නම් සාංශාරික භව ගමනේදී පුරුදු කරන ලද පරිචිත පුබ්බං පුරුදු කරන ලද යංකින්චි පරිත්තාලම්බන මාරබ්බ කිසියම් කාමාවචර ආලම්බනයක් හේතු කොටගෙන මුල් කොටගෙන තන් කිසියම් කාමාවචර ආලම්බනයක් අරබය මුල් කොටගෙන උපේක්ඛා සහගතං උපේක්ෂා සහගත වූ සන්තීරණං සන්තීරණ සිත uppajjati හටගනී. ඒතර මේ කාරණා විශේෂ කාරණාවක් හැටියට දක්වනවා. නිරෝධයෙන් නැත්නම් නිරෝධ සෝයේ නිරෝධ සමාපත්තියෙන් නැගෙන අනාගාමී රහතන් වහන්සේලාට ඒ වගේම උන්වහන්සේලාට අනාගාමී අරහත් ඵල චිත්තය උපදිනවා වගේ මේ සාමාන්‍ය පුද්ගලයන් සම්බන්ධයෙන් තමයි මෙතන කතා කරන්නේ. එතන කියන මොකද්ද? අර පෙර භවයන්හි භවයත් එක්ක සම්බන්ධ වෙන ආකාරය. මෙතන පරිචිත පුබ්බං කියන එක අදහස් කළේ ඒකයි. పూర్වෙහි පුරුදු කරන ලද పూర్වේ පුරුදු කරන ලද යංකින්චි පරිත්තාලම්බන මාරබ්බ කිසියම් කාමාවචර ආලම්බයක් පදනම් කරගෙන උපේක්ෂා සහගත සන්තීරණ සිත ඔහුට හට ගන්නවා කියන කාරණාව තමයි එතන පැහැදිලි කරන්නේ. ඒතර සංසාරික භව ගමනේදී මේ චිත්ත වීති සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක එතන විග්‍රහ කරනවා. හරි. ඊට පස්සේ අංක 36 අපිට හම්බ වෙන්නේ අංක 36 බලමු න මනන්තරිත්වා භවංගපාතෝ හෝති इति වදಂತಿ ආචාර්ය තථා කාමාවචර ජවනාවසානේ කාමාවචර සත්තානං කාමාවචර ධම්මස්වච ආලම්බන භූතේසු තදාලම්බනං ඉච්ඡන්තේති න මනන්තරිත්වා න මනන්තරිත්වා
භවංගපාතෝ හෝති इति භවංගපාතෝ හෝති इति ආචාර්යා වදන්ති ආචාර්යා වදන්ති තථා කාමාවචර ජවනාවසානේ තථා කාමාවචර ජවනාවසානේ තථා කාමාවචර ජවනාවසානේ තථා කාමාවචර ජවනාවසානේ කාමාවචර සත්තාන කාමාවචර සත්තානං කාමාවචර ධම්මස්සේවච කාමාවචර ධම්මස්සේව හත කාමාවචර ධම්මස්සේච ධම්මස්සේව ආලම්බන භූතේසු ආලම්බන භූතේසු තදාලම්බනං ඉච්ඡanti තදාලම්බනං ඉච්ඡanti එතකොට අපිට මේ විදිහට ගන්න පුළුවන් මේකේ අර්ථය තමන්තරිත්වා උපේක්ෂා සහග සම්තීර්ණයට පස්සේ තමන්තරිත්වා ඒ උපේක්ෂා සහගත සම්තීර්ණයට පස්සේ භවංගපාතෝ හෝති इति භවංගපාතේ වන්නේ යයි ආචාර්යා වදන්ති ආචාර්යවරයෝ ප්‍රකාශ කරති. එතකොට මෙතන දැන් අපි දන්නවා විශේෂයෙන් අට කතාවල ඒ වගේම අපි මේ සාකච්ඡා කරන ආකාරයේ ප්‍රකරණ ග්‍රන්ථවලදී ඒ කතුවරුන් විසින් යම් යම් ධර්ම කාරණා පැහැදිලි කර ගැනීමේදී ඒ ගුරුකුල සම්ප්‍රදායන් වල ඉදිරිපත් වන මතවාද ගෙනහැර දක්වනවා. එතකොට දැන් මෙතනදිත් එහෙමයි මේ අභිධර්ම සම්බන්ධයෙන් මෙතන කාරණාවේදී ඒ විදිහේ ගුරුකුල මතයක් තමයි මෙතන ඉදිරිපත් කරන්නේ. ආචාර්යා කියන වචනය පදනම් කරගෙන ආචාර්යා වදන්ති කියන එකෙන් එතකොට මේ ගුරුකුලයක් විසින් කරන ප්‍රකාශනයක් තමයි විස්මතු කොට දක්වන්නේ. එතකොට මේ උපේක්ෂා සහගත සම්තීර්ණ සිතට පස්සේ භවංගපාතේ සිදුවෙන බව වෙනත් ගුරුකුලයක් විසින් දක්වනු ලබනවා කියන කාරණාව. ඒ වගේම තථා එසේම කාමාවචර ජවනාවසානේ කාමාවචර ජවනයන්ගෙන් පස්සේ කාමාවචර සත්තානං කාමාවචර සත්ත්වයින්ට නම් කාම ලෝකේ ජීවත් වන සත්ත්වයින්ට කාමාවචර ධම්මස්සේවච ආලම්බන භූතේසු කාම ධර්මයක්ම අරමුණු වුණාට පස්සේ තදාලම්බනං තදාරම්මණය ඉච්ඡanti ඊට අනුකූලවම කැමති වෙනවා. එතකොට කාමාවචර සත්වයේට කාමාවචර ධර්මයක්ම අරමුණු වුණාට පස්සේ ඒ ආකාරය වූ අරමුණම ඉච්ඡanti ඔහු කැමති වෙනවා කියන කාරණාව තමයි එතනින් පැහැදිලි කරන්නේ. අපි යමු ඉස්සරහට ඊළඟට අංක 37 ඡේදය කාමේ ජවන සත්තා ලම්බනානං නියමේ සති විභූතේති මහන්තේච තදාලම්බන මේරිතං කාමේ ජවන සත්තා ලම්බනානං නියමේ සති විභූතේති මහන්තේච තදාලම්බන මේරිතං අයං මෙත්ත තදාලම්බන නියමෝ. එතකොට මේ තදාරම්බන නියමය ගැන කෙරෙන විස්තරය බලමු 37 අංක 37 කාමේ ජවන සත්තා ලම්බනානං. එතකොට කාමයේ කියන එක
අපි මුලින් ගන්නවා ජවන සත්තා ලම්බනානං කියන එක කොටසක් හැටියට අංක 2 විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. කාමේ ජවන සත්තා ලම්බනානං නියමේ සති අංක 3. නියමේ සති විභූතේ අතිමහන්තේච විභූතේති මහන්තේච මෙතන අතිමහන්තේච කියලා අංක 5 අතිමහන්තේච තදාලම්බන මීරිතං තදාලම්බනං ඊරිතං වචන දෙකක් තියෙන්නේ තදාලම්බනං ඊරිතං කියන වචන දෙක සංදි වෙලා තදාලම්බන මීරිතං කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හරි අපි බලමු කාමේ කියන එක දස් ගන්නේ කාම ලෝකයේහි නැත්නම් කාම භවයේහි ජවන සත්තා ලම්බනානං ජවන්සිත ඒ වගේම ඒ අදාළ සත්වයා සහ ආරම්මණය අරමුණ කියන මේ තුනෙහි නියමේ සති නියමයක් ඇති කල්හි. එතකොට නිශ්චිත වශයෙන් ජවනසිත මොකක්ද කියන එක පැහැදිලිව තියෙනවා. ඒ වගේම සත්වයා කවුද කියන පැහැදිලිව තියෙනවා සහ අරමුණ පැහැදිලිව තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක විභූතේ මනෝද්වාරයේහි ඒ වගේම අතිමහන්තේච අතිමහන්ත අරමුණෙහිද තදාලම්බන මීරිතං තදාරම්මණය ප්‍රකාශ කරන ලදී. එතකොට ඒ මහග්ගත සිත්වල ඒ වගේම අතිමහග්ගත සිත්වල ඒ වගේම පරිත්තාරම්මනවල මේ ආදී වශයෙන් අපි දන්නවා චිත්ත වීති පිළිබඳව කතා කරනකොට දීර්ඝ වශයෙන් අභිධර්මයේ තුල විග්‍රහ කරනවා. එතකොට අන්නේ ඒකෙදි දැන් මෙතනදී කතා කරන්නේ මේ අතිමහන්ත චිත්ත වීතියක සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව. එතකොට එතනදී නියමයන් පවතිනකොට ජවනය පැහැදිලි සත්වයා පැහැදිලි අරමුණ පැහැදිලි නම් අන්න ඒ වගේ අවස්ථාවක නියමයක් තියෙන කල්හි විභූතාලම්බනේ සහ ඒ වගේම අතිමහන්තාරම්බනේදී තත් ආරම්භනේ. එතකොට විභූතාරම්භනයක් නම් ඒ විභූතාරම්භනයක් විදිහටත් අතිමහන්තාරම්භනයක් නම් අතිමහන්තාරම්භනයක් විදිහටත් දක්වනවා. හරි. අයං එත්ත තදාලම්බන නියමෝ අයං මේ එත්ත මෙහි තදාරම්මන නියමයයි. තදාරම්මන නියමයේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි එකෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට ජවනේසුච පරිත්ත ජවන වීතියං කාමාවචර ජවනානි සත්තක්කත්තුං චක්කත්තු මේවවා ජවಂತಿ මන්දප්පවත්තියම් පන මරණ කාලාදිසු පංචවාරමේව ජවනේසුච පරිත්ත ජවන වීතියං පරිත්ත ජවන වීතියං කාමාවචර ජවනානි කාමාවචර ජවනානි සත්තක්කත්තුං චක්කත්තුං මේව සත්තක්කත්තුං චක්කත්තු මේව. එතකොට හත් වතාවක් සහ 6 වතාවක් කියන එක. චක්කත්තු මේව වා චක්කත්තු මේවා අංක 5 චක්කත්තු මේවා ජවಂತಿ අංක 6 සත්තක්කත්තුං චක්කත්තුං ඒව වා ජවಂತಿ. ඊළඟට මරණ කාලාදිසු අංක 7 මරණ කාලාදිසු පන
මරණ කාලාදිසුපන මන්දප්පවත්තියන් මන්දප්පවත්තියන් පංචද්වාරමේව 10. එතකොට මේ විදිහට අපිට ගලප ගන්න පුළුවන් මුලින්ම කියන ජවනේසුච ජවනයන් කෙරෙහි පරිත්ත ජවන වීතියන්. එතකොට කාමාවචර ජවන් වීතියක කාමාවචර ජවනානි කාමාවචර ජවනයන් සත්තක්කත්තුන් හත්වතාවක් හෝ චක්කත්තු මේවවා 6 වතාවක් හෝ ජවන්ති පවති. ඒතර කාමාවචර ජවනයකදී ජවන්සිත 7ක් හෝ 6ක් තමයි අපිට දැක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මරණ කාලාදිසුපන. එතකොට මරණයට පත්වන අවස්ථාවේ නැත්නම් සිහි මුර්ජාවන අවස්ථාවලදී මන්දප්පවත්තියන් මද වූ ප්‍රවෘත්තියක් නැත්නම් පැවැත්ම මන්දගාමී තත්ත්වයට පත් වුණාට පස්සේ එවැනි අවස්ථාවකදී මරණාසන්න වූ අවස්ථාවක සහ සිහි මුර්ජා වූ අවස්ථාවකදී පංචද්වාරමේව 5 වතාවක් ජවන්සිත පවතිනවා. අනික් අවස්ථාවල 7ක් හෝ 6ක් වෙනවා. අර වගේ අවස්ථාවල 5ක් බවට පත් වෙනවා. පංචද්වාරමේව 5 වාරයක්ම පවතිනවා කියන කාරණාව අවධාරණය කරන්නේ. ඊළඟට භගවතෝපන යමක පාටිහාරීය කාලාදිසු ලහුකප්පවත්තයන් චත්තාරි පංචවා පංචවෙක්කන චිත්තානි භවන්තිතිපි වදන්ති. භගවතෝපන භාග්‍යවතුන් වහන්සේට වනාහි යමක පාටිහාරීය කාලාදිසු භාග්‍යවතුන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්තාම යමක පාටිහාරීය කාලාදිසු. එතකොට මේ යමක ප්‍රාතිහාර්ය පවත්වන අවස්ථාවන්හිදී ලහුකප්පවත්තියන් ශීඝ්‍ර වූ නැත්නම් කෙටි පැවැත්මක් ඇති කල්හි චත්තාරි පච්චවෙක්කන චිත්තානි ප්‍රත්‍යවේක්ෂණ සිත් වශයෙන් චත්තාරි පංචවා 4ක් හෝ 5ක් හෝ භවන්තිතිපි වෙති යයි වදන්ති ප්‍රකාශ කරති. එතකොට යමක මහා ප්‍රාතිහාර්ය පාන අවස්ථාවකදී බුදුරජාන් වහන්සේලා සඳහා කොහොමද මේ පැවැත්ම පිහිටන්නේ කියන එක අදහස් කරන මෙතන. එතනදී 4ක් හෝ 5ක් වශයෙන් පච්චවෙක්කන චිත්තානි ප්‍රතිවේක්ෂණ ජවන්සිත හට ගන්නවා. 4ක් හෝ 5ක් වශයෙන් සාමාන්‍ය ස්වභාවයකදී 7 සහ 6 ඊළඟට මරණාසන්න කාලයේදී හෝ සිහි මුර්ජාවෙදී 5 ඊළඟට මේ යමක ප්‍රාතිහාර්ය පානකට බුදු කෙනෙක් වශයෙන් යමක ප්‍රාතිහාර්ය පාන අවස්ථාවලදී 4ක් හෝ 5ක් විදියට ජවන්සිත හට ගන්නවා කියන එකයි එතනින් පැහැදිලි කරන්නේ. ඊළඟට ආදිකම්මිකස්සපන පඨම කප්පනායන් මහග්ගත ජවනානි අභිඤ්ඤා ජවනානිච සබ්බදාපි ඒකවාරමේව ජවන්ති තතෝ පරං භවංග පාතෝ චත්තාරෝපන මග්ගුප්පාදා ඒකචිත්තක්කනිකා තතෝ පරං ද්වේ තීනි ඵලචිත්තානි යතාරහං uppajjanti. ආදිකම්මිකස්සපන ආදිකම්මිකයාට මුලින්ම අර්පණාසිතක් උපන් තැනැත්තාට පඨම කප්පනායන් මහග්ගත ජවනානි පඨම කප්පනායන් මුලින්ම උපන් අර්පණාවට මුලින්ම උපන් අර්පණාසිතට මහග්ගත ජවනානි
මහත්ගත ජවනයන්ද මහත්ගත ජවනානි මහත්ගත ජවන සිතක්ද සබ්බදාපි සබ්බදාපි සියලු කල්හි සබ්බදාපි සියලු කල්හි සියලු තැන්හි අභිඤ්ඤා ජවනානිච අභිඤ්ඤා ජවනානිච පංච අභිඤ්ඤා ජවනයන් පංච අභිඤ්ඤා ජවනයන්ද ඒකවාරමේව ජවಂತಿ එක්වරක් පමණක් ජවಂತಿ හටගනිති එක්වාරයක් පමණක් හටගනිති තතෝ පරං ඉන් පසු භවංගපාතෝ භවංගපාතේ සිදුවේ චත්තාරෝ මග්ගුප්පාදාපන සතර මාර්ගසිත සිව්වැදෑරුම් මාර්ගසිත සෝවාන් මාර්ගයේ සකෘදාගාමී මාර්ගය අනාගාමී මාර්ගය සහ අරහත් මාර්ගය යන මේ සිව්වැදෑරුම් මාර්ගසිත සම්බන්ධයෙන් ගත්තාම ඒක චිත්තක්කනිකා ඒ සියල්ලම එක් චිත්තක්ෂණයකින් සමන්විතයි චිත්තක්ෂණ එකක කාලයක් තමයි ඒ සඳහා යොමු වෙලා තියෙන්නේ තතෝ පරං ඉන් අනතුරුව යතාරහං සුදුසු පරිදි ද්වේ තීනි ඵලචිත්තානි ඵලසිත දෙකක් හෝ තුනක් ද්වේ තීනි ඵලචිත්තානි ඵලසිත දෙකක් තුනක් කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඒ වගේ ඵල හතරේ ඒ සිතක් දේතේනි ඵලචිත්තානි uppajjanti හටගනිති ඒතර ඒ විදිහට මාර්ගසිත සහ ඵලසිත හටගන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ ඡේදය තුළ විග්‍රහ කරන්නේ තතෝ පරම් භවංගපාතෝ නිරෝධ සමාපatti කාලේ දික්කත්තුං චතුත්තාරුප්ප ජවනං ජවති තතෝ පරං නිරෝධං පුසති වුට්ටාන කාලේච අනාගාමී පලං වා අරහත් පලං වා යතාරහමේක වාරං uppajjitva නිරුද්ධේ භවංගපාතෝ හෝති. තතෝ පරම් භවංගපාතෝ ඉන් පස්සුව භවංගපාතේ සිද්ධ වේ. නිරෝධ සමාපatti කාලේච නිරෝධ සමාපත්තියට සමවැදුණු කාලෙහි දික්කත්තුං දේවතාවක්ද චතුත්තාරුප්පේ ජවනං ආරුප්ප නැත්නම් සතර ආරුප්ප ජවනයන්හිදී නිරෝධං පුසති නිරෝධය පුසති ස්පර්ශ කරනවද වුට්ටාන කාලේච අර නිරෝධ සමාපත්තියෙන් නැගෙන කාලයේහිද අනාගාමී පලංවා අනාගාමී ඵලය හෝ අරහත් පලංවා රහත් ඵලය හෝ යතාරහං සුදුසු පරිද්දෙන් ඒක වාරං එක් වාරයක් uppajjitva නිරුද්ධේ ඉපිද නැත්නම් හටගෙන නිරුද්ධ වූ කල්හි භවංගපාතෝ හෝති භවංගපාතය සිද්ධ වෙනවා. හරි. එතකොට මේ විදිහට මේ එක් සිත් හට ගැනීම ඒකේ පැවැත්ම සහ භවංගපාතය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව තමයි මේකෙදි විශේෂයෙන් සාකච්ඡා කළේ. හරි. බලමු ආදර්ශ ප්‍රශ්න තදාලම්බනයන්හි ක්‍රියාකාරීත්වය අභිධම්මත් සංග්‍රහය ඇසුරෙන් පෙන්වා දෙන්න. එතකොට මේ තදාලම්බන කියන අවස්ථාව එක් සිත් වලට අනුව ඒ වගේ මේ සිත් හට ගන්න අවස්ථාවන් වලට අනුව එකිනෙක වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩම ඇසුරෙන් අපෙන් ප්‍රශ්න කරන්නේ. ඊළඟට කාමේ ජවන සත්තා ලම්බනානං නියමේ සති විභූතේති මහන්තේච තදාලම්බන මේරිතං යන ගාතාවට විවරණ සපයන්න. එතකොට මේකෙදී අපි කතා කළා ඒ ආලම්බන කාම ජවන සත්ත්‍ය ආදී වශයෙන් යෙදෙන අවස්ථාවන් වලදී කොහොමද විභූත මහන්ත සහ තදාලම්බන ආදී වශයෙන් කරුණු විග්‍රහ කෙරෙන්නේ කියන කාරණාව අපි දීර්ඝ වශයෙන් කතා කරා පාඩම තුල. එතකොට මේ කාරණාව ඉදිරිපත් වෙන ගාථාව තමයි දීලා තියෙන්නේ. මේ ගාථාවට අභිධර්මයට අනුකූල විවරණයක් සැපීම තමයි
අපෙන් අපේක්ෂා කරන්නේ. හොඳයි. එහෙනම් මම හිතනවා අද අපි සාකච්ඡා කරපු කාරණා ආශ්‍රය කරගෙන මේ ප්‍රශ්න වලට ඉතා පහසුවෙන් පිළිතුරු ගොනු කරන්න පුළුවන් ඇති කියලා. හොඳයි. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ පාඩම මෙතකින් සමාප්තියටපත් කරමු. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය